මං චුට්ටක් දත්තයි තොරතුරු ගැන මීට කලින් කතා කරපු සාරාංශය ටිකක් කියලා ඉන්නම්. දත්ත කියලා කියන්නේ වෙන්වෙන්ව ගත්තහම අර්ථයක් නැති ඒවා. තොරතුරු කියන්නේ වෙන්වෙන්ව ගත්තහම අර්ථයක් නැති දත්ත එකතු වෙලා හැදෙන අර්ථයක් තියෙන දේවල්. ඔන්න ඔය දෙක තමයි මේ වෙද්දි කතා කරලා තියෙන්නේ. දත්ත කියන්නේ අර්ථයක් නැති, තොරතුරු කියන්නේ අර්ථයක් තියෙන දේවල් විදිහටයි හඳුනා ගත්තේ. හරිනේ. එතකොට මේකෙදි මේ කියන්නේ අපි දත්ත පිළිබඳ නිර්වචන ටිකක් තියෙනවා. නිර්වචන කියලා කියන්නේ හැඳින්වීම් වගේ දේවල්. දත්තයක් කියන්නේ මෙන්න මේකට. දත්තයක් කියන්නේ මේකට. හරි. ඒ වගේ හැඳින්වීම් කීපයක් තියෙනවා. තව තොරතුරු ගැන කතා කරනවා ඊට පස්සේ. ඊට පස්සේ අපි දත්ත වර්ගීකරණයක් කරනවා ළමයි. ඒක ටිකක් වැදගත් එකක්. මොකද විභාගයේ A level ICT විභාගේ පටන් ගත්තු කාලෙම වගේ දත්ත වර්ගීකරණයෙන් ප්‍රශ්න අහලා තියෙනවා. දැන් නම් චුට්ටක් මේ කොටස් වලින් විභාග ප්‍රශ්න දෙනවා අඩුයි. නමුත් ඉගෙනගෙන තියෙන එක හොඳයි. මොනවා වුණත් හරි. ආයෙත් ඕගොල්ලන්ට මේ දත්ත තොරතුරු කියන එක චුට්ටක් ඔතන හඳුන්වලා දත්තවල නිර්වචන කියන එක පොඩ්ඩක් ලියා ගන්න ඕනේ. ඊට කලින් මම මේ කියන්නේ මේ ළමයි එක්කෙනෙක් දෙන්නෙක් විතර පොඩ්ඩක් විෂය පිළිබඳ පොඩි අඩමානයක ඉන්නවා කියලා තේරුණා නේද? ඒ කියන්නේ ICT අමාරුයි, ICT කරනවාද නැද්ද එහෙම සංකල්පයක ඉන්න කීප දෙනෙක් ඉන්නවා. කීප දෙනෙක් නෙමෙයි දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් පන්තියේ දැනුත් ඉන්නවා. තව අද කනෙක්ට් වෙන්න බෑ කියපු පුතෙක් ඉන්නවා. එයාත් ওই ප්‍රශ්න ටිකම මයින් ඇහුවා. බය වෙන්න දෙයක් නැහැ. තමන් වැඩ කරනවා නම් හැමදාම පන්තියට කනෙක්ට් වෙලා නැත්නම් හැමදාම පන්තියට ඇවිල්ලා ඒ වැඩ ටික සම්පූර්ණ කරගන්නවා නම් මන් දෙන වැඩ ටික කරගන්නවා නම් මේක අමාරු වෙන්නේ නැහැ. ඕගොල්ලෝ ලේසි විෂයන් කරන්න උත්සාහ කරන්න එපා. ලේසි විෂයන් කියලා කියන්නේ අනාගතයට වැඩක් නැති අය විදිහටයි මම දකින්නේ. හරි. ලේසි විෂයන් කියන්නේ අනාගතයට ප්‍රයෝජන අඩු ඒවා. ඕගොල්ලන්ට විෂයක් අමාරුයි කියලා කියන්නේ ඒකේ තියෙන ප්‍රයෝජනෙ වැඩි කියන එක. හරි. ඒක පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. අනිත් එක BST කරන්න බලාපොරොත්තු වෙන අය මම මෙතන දැන් BST කරන්න අය නැතුව ඇති සමහර විට BST කරන්න බලාපොරොත්තු වෙන අය ටිකක් පාඩම් කරන එක වැඩි. අනිත් එක මේ විෂය කම්බිනේෂන් එක තෝරන්න එපා SFT BST agree ඔය තුන තෝරන්න එපා. SFT BST agree BST agree සහ BST සහ agree කියලා කියන්නේ දෙකම එකයි. හරි. දෙකම එකයි, දෙකම පාඩම් කරන්න තියෙන්නේ. දෙකම ගස් ගැන සත්තු ගැන ඉගෙන ගන්න තියෙන්නේ. ඉතින් විෂයන් දෙකකම ඕක තියෙනවා නම් ඕගොල්ලන්ගේ තව විෂයකට යන්න පුළුවන් ප්‍රමාණය අඩුයි. ඒ කියන්නේ තව විෂයකින් ඕගොල්ලන්ට ගන්න පුළුවන් දැනුම් ප්‍රමාණය අඩුයි. යන්න පුළුවන් කැම්පස් ප්‍රමාණය අඩුයි. ඒ කම්බිනේෂන් එක තෝරන්න එපා. BST කාට හරි කරන්න ඕනේ නම් ICT කරන්න අනිත් විෂය විදියට ICT කරන්න බයම නම් මම එහෙම කියන්නේ නැහැ කාටවත් ICT නොකර වෙන එකක් කරන්න කියලා. මොකද තුන්වෙනි ටෙක් කරන එක්කෙනෙක්ට තුන්වෙනි කාණ්ඩයේ තියෙන වැදගත්ම විෂය මේක. ඒ කියන්නේ කිසිම විවාදයක් නැහැ ළමයි. හරි. කරන්නව බැරි නම් වෙන විෂයක් තෝරගන්න. නමුත් මේ අර කම්බිනේෂන් එක තෝරන්න එපා. SFT BST agree. ওই තුන මම ප්‍රයෝජනයක් දකින්නෙම නැහැ. ඊට පස්සේ කොමර්ස් කරන අය රශ්මි ඉන්නවා කොමර්ස් කරන accounting කරන්න වෙනවා ඕගොල්ලන්ට. වැදගත්ම විෂය මම දන්න විදිහට ඒක මම වැඩි කොමර්ස් ගැන විස්තර කරන්න දන්නේ නැහැ. ළමයි මේ පන්ති එන ළමයි කරන කම්බිනේෂන් ගැන තමයි මම මේ කියන්නේ. ගොඩක් අය accounting econ ICT කරන පිරිසක් ඉන්නවා. ගොඩක් පිරිසක් ඉන්නවා. econ වෙනුවට BS කරන පිරිසකුත් ඉන්නවා. econ වෙනුවට BS කරන පිරිසකුත් ඉන්නවා. මම විෂයන් දෙකේ වෙනස්කම මම දකින්නේ econ BS දෙක econ වල ටිකක් ගණන් තියෙන ගතියක් මට තේරෙනවා. ළමයි එහෙම කියනවා. BS වල ගණිතේ නැති ගතියක් කියනවා. ගණන් අඩුයි කියලා. කෙසේ හෝ මේ ඔය දෙකම කරන කම්බිනේෂන් දෙකම කරන අය පන්තිවල ඉන්නවා. හරි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කරනවා ළමයි. තව ආර්ට් කරන කවුරුත් මට මෙතන ඉන්නවා කියලා තේරුන්නේ නැහැ තවම.
ආට් කරන අය ආට් කරන හොඳ කම්බිනේෂන් එකක් තියෙනවා සමහර අය කරනවා 2022 පන්තිවල ඉකෝන් ICT ජියෝග්‍රැෆි භූගෝල විද්‍යාවත් එක්ක කරනවා සමහර අය කරනවා ලොජික් ICT ඉකෝන් ඒ ළමයින්ගේ තේරීමක් විදිහට ඉකෝන් තියෙනවා ළමයි ඉකෝන් කියන එක තියෙනවා හරි ඉකෝන් කියන එක ඉගෙන ගන්න එකේ මම හිතනවා පොඩි ප්‍රායෝගික පැත්තකුත් තියෙනවා ඔයාලා ආර්ථික විද්‍යාව කියන එකනේ ඔකින් කියන්නේ ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න එක අනාගතයට කොහොම වුණත් ගෙදර ජීවත් වෙන්නවත් ඕන වෙයි හරි එහෙනම් ඉකෝන් කියන සබ්ජෙක්ට් එක තෝරා ගන්න පුළුවන් නම් ඔයගොල්ලන්ට කැමැත්තක් තියෙනවා නම් හරි මේකට බය වෙන්න දෙයක් නැහැ බය වෙන්න දෙයක් නැහැ O level ICT කරලා තියෙන්න ඕනේ කියලා එකක් නැහැ මේ කියන්නේ O level ICT වල ඒවා තමයි මේ අතර මම මේ කියන්නේ වැඩිපුර මේ දැන් මේ මෙච්චර කල් හිමින් කියන්න ගිහිල්ලා තාම අපි පළවෙනි පාඩමේ චුට්ටයිනේ කරලා තියෙන්නේ ඒ චුට්ට කරන්න හේතුව තමයි O level ICT ටික මතක් කරන්න වෙන එක ඉතින් ඒ ටිකත් එක්ක තමයි මේ උගන්වන්නේ එහෙනම් අඩුපාඩුවක් වෙන්නේ නැහැ ඒක ෂුවර් හරිනේ අඩුපාඩුවක් වෙන්නේ නැහැ ඔයගොල්ලෝ තීරණය කරන්න මොකක්ද කරන්න ඕනේ කියලා කෝල් එකක් කරන් අහන්න මේ කාලේ සාමාන්‍යයෙන් සෙන්සුරාදා ඉර්ධ ඇරෙන්න කතා කරන්න ඕන වෙලාවක ගැටලුවක් නැහැ හරි Taman තීරණය කරන්න මේකයි මම කරන්නේ කියලා ඔයගොල්ලෝ ප්‍රතිඵල ආවට පස්සේ තමයි ලොකු තීරණයකට යන්න පුළුවන් හරි තීරණයකට සමහර ළමයි ඉන්නවා හැබැයි ප්‍රතිඵල එන්න කලින් ප්‍රතිඵල කියන්න ඕන පිරිස කියන්න දන්න පිරිසක් ඉන්නවා උන්ට ෂුවර් උන්ට මේක තමයි තියෙන ප්‍රතිඵලය කියලා හරි එහෙනම් අඩමානෙට ඉන්න එපා මෙන්න මේක කරනවා කියලා තීරණය කරලා ඉන්න ඒක හරි ගොඩක් අය උදාහරණයක් විදිහට ICT දැන් සාමාන්‍යයෙන් මැත්ස් කරන පිරිසක් ඉන්නවල් ළමයි උන් ගොඩක් වෙලාවට O level A9ක් A8ක් B1ක් A7ක් B2ක් නැත්තම් ඔය වගේ A5කට වඩා ගත්තු පිරිසක්නේ ගොඩක් වෙලාවට මැත්ස් කරන්නේ උන් කරනවා ළමයි ICT කෙමිස්ට්‍රි අතහැරලා උන් ICT කරනවා. ඇයි ඒ තෝරගන්න හේතුව? ඒක වැදගත් නිසා. වෙන මොකුත් නෙමෙයි. හරි. මම ඔයගලන්ට PDF එකක් මම ධම්මයට එවුවා මම හිතන්නේ. අනිත් අයට මම එවන්නම් මම එදා ආරම්භක දවසෙත් ඔය ගැන කිව්වා. මේ ICT වලට විතරක් ICT ටෙක් කරන අයට විශේෂයෙන් කොමර්ස් කරන අයටත් ඕක තියෙනවා. ICT වලට විතරක් තෝරා ගැනීම තියෙන කැම්පස් තියෙනවා. දැන් මම කමට ඕක ඔයගොල්ලන්ටත් එවන්නම් හරි අපි උගන්වනවා වගේ එකක් කිව්වොත් හොඳයි මම හිතන්නේ දැන් මේ දවස්වල ඕගොල්ලෝ මේක ඔළුවේ තියාගෙන ඉන්න අය ඇතිනේ නේද මේක ඔළුවේ තියාගෙන ඉන්න අය ඇති මේකේ තියෙන්නේ මෙන්න මේ ටික මම කියන්නේ ටෙක් කරන අයට විශේෂයෙන් මේ ටෙක් කරන අයට විශේෂයෙන් ටෙක් කරොත් ICT නැතුව ලංකාවෙම 1052යි මේ අවුරුද්දේව නෙමෙයි මේ තියෙන්නේ. තාම මේ අවුරුද්දේ ගාන ආවිල්ලා නැහැ. ටෙක් කරන අයට ET කරන අයට ලංකාවෙම ගන්න 1052යි. හැබැයි ICT නැතුව ICT එක්ක කළොත් ICT වලට විතරක් ගන්නවා 1185ක්. ඒ හින්දා ඔයගොල්ලන්ට කැම්පස් යන්න පුළුවන් ප්‍රමාණය ICT කළොත් 2237ක් වෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ ලංකාවෙන් පළවෙනි 2237 ඇතුළට આવොත් කැම්පස් එකට ගියා ICT කරලා. හැබැයි ICT කරේ නැත්නම් ඔයගොල්ලන්ට එන්න වෙනවා පළවෙනි 1052 ඇතුළට. හරි. පේනවා ඇති. ET වලට විතරක් ගන්න 1052යි. BST වලට විතරක් ගන්න 945යි. ICT වලට විතරක් ගන්නවා 1185ක්. ET වලටයි BST වලටයි දෙකටම වඩා වැඩි ගාණක් මේකට ගන්නවා. ICT වලට 1185ක්. මම 1185 හැදෙන විදිය පෙන්නලා තියෙනවා මෙතන. බොරු නෙමෙයි. හරි. මේ ඒ ටික කැම්පස් පොතෙන් අරන් මේ ටික මෙතන දාලා තියෙනවා. මේ ICT වලට විතරක් ගන්න පිරිස 1185 හැදෙන විදිය මම මෙතන දාලා තියෙනවා. හරි. ඉතින් මේකේ වටිනාකම තේරුම් ගන්න. හරි. මේක වටිනාකම තේරුම් ගන්න මෙතනින්ම තේරෙනවා ළමයි කොච්චර ICT වැදගත්ද කියලා. ඊට පස්සේ මම පල්ලෙහා වාණිජ්‍ය ගැන කියලා තියෙනවා කොමර්ස් ගැන ඊට පස්සේ මෙන්න මෙතන මම එක වෙනම දාලා නැහැ නේද මුළු විශ්වවිද්‍යාල ප්‍රවේශය විතරයි දාදිනේ මම මේක මේ ටෙක් වලට හදපු
ඒම් එක අරමුණ උනේ ටෙක් ගැන කියන්න විතරයි ගොඩක් මම කොමර්ස් කරපු කෙනෙක්ට ICT කරන එකේ මොනවද කැම්පස් වල හරි මේ කැම්පස් මොනවද කියලා ලියලා නෑ මම මේකේ හරි මොකේ හරි මම ලිව්වා ළමයි මේ තියෙන්නේ නෑ මේ මැත්ස් කරන උන්ට මැත්ස් කරන උන්ට වෙනම 1385ක හැකියාවක් තියෙනවා යන්න මේ ICT කළොත් හරි මේක වැදගත් ඔයගොල්ලෝ ලේසිය හොයන්න එපා ළමයි ඔයගොල්ලෝ මහන්සි වෙන්න ඕන පිරිසක් ඒ කියන්නේ ඔයගොල්ලෝ මහන්සිලා ඉගෙන ගන්නනේ හදන්නේ A level වලට ඉතින් මහන්සි වෙන්න මහන්සිලා වැදගත් කැම්පස් එකකට යන්න වැදගත් කෝස් වැදගත් උපාධියක් කරන්න එහෙම නැතුව හැමෝම කරන උපාධිය කරන්න යන්න එපා ඒකෙන් වැඩක් නැහැ විශේෂයෙන් ඔය ටෙක් විෂය ධාරාව හඳුන්වලා දීලා තියෙන්නේ කලා විෂය ධාරාව කරන පිරිස වැඩි නිසා කලා විෂය ධාරාවත් එක්ක ලංකාවේ රැකියා විරහිත උන් ගාන වැඩි වෙනවා මොකද තියෙන විෂයන් වල අනුව කරන්න දෙයක් නැහැ හරි තියෙන විෂයන් කලාවල තියෙන විෂයන් සාම්ප්‍රදායික විෂයන් කීපයක් තියෙනවා මම නම් කරන්න යන්නේ නැහැ සාම්ප්‍රදායික විෂයන් කීපයක් තියෙනවා ඒවා කරලා ලංකාවට වැඩක් නැහැ ඒකට විසඳුමක් විදියට මේ ටෙක් ඕගොල්ලන් හඳුන්වලා දෙන්නේ ප්‍රායෝගික දැනුමත් එක්ක ඉගෙන ගන්න විෂයක් විදියට ඉතින් මේකේ තියෙන වටිනාකම ගන්න NVQ 4 හම්බ වෙනවා ළමයි 4 හෝ 5 මට මතක නැහැ හරියටම මේ ඒක මාර වෘත්තීය සුසුකමක් මේක ගන්න හරි අර කම්බිනේෂන් එක තෝරන්න එපා මම කිව්වා BST Agri SFT BST Agri SFT වැදගත්කම අතින් ගත්තොත් අඩුයි වැදගත් නෑ කියනව නෙමෙයි මම හරි BST කරන්න ඕනේ නම් BST SFT එක තව Agri නැතුව විෂයක් තෝරන්න මොනවා හරි ගැටලුවක් මේවම නිකන් දාලා තියෙන්නේ වැටුප් ටික හරි වැටුප විතරක් දැන් නම් මීට වඩා වැඩි ළමයි මම මේක හදලා අවුරුද්දක් විතර වෙනවා මේ දැන් මීට වඩා වැඩි හරි මම මේක ගෲප් එකට දාන්නම් හරි මේක ලියන්න පාඩමට එන්න ආපහු දත්තවලට එරෙහිව තොරතුරු කියලායි කියන්නේ මේ මම ලියන්න කිව්වේ අන්තිමේට ලියන්න කිව්වේ නෑ මුකුත් විස්තර කළා විතරයි ඔකට ලියන්න මෙහෙම ඔකට ලියන්න මෙහෙම වෙන්වෙන්ව ගත් කල අර්ථයක් නොමැති දෑ වෙන්වෙන්ව ගත් කල අර්ථයක් නොමැති දෑ දත්ත ලෙසත් දත්ත වලින් නිර්මාණය වන අර්ථයක් සහිත දෑ තොරතුරු ලෙසත් මීට පෙර හඳුන්වා ඇත ඒකටම ලියන්න මෙහෙම
එනම් සාමාන්‍ය ජීවිතයේදී එනම් සාමාන්‍ය ජීවිතයේදී එනම් සාමාන්‍ය ජීවිතයේදී තීරණ ගැනීම වැනි දෑ සඳහා එනම් සාමාන්‍ය ජීවිතයේදී තීරණ ගැනීම වැනි දෑ සඳහා දත්තවලට වඩා තොරතුරු ප්‍රයෝජනවත් වේ. දත්තවලට වඩා තොරතුරු ප්‍රයෝජනවත් වේ. එයට හේතුව තොරතුරු අර්ථයක් සහිත වීමයි. එයට හේතුව තොරතුරු අර්ථයක් සහිත වීමයි. හරි. මම ඔය අන්තිමේට කියපු එක ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්නම් විනාඩියකින්. ඕකේ කියන්නේ ඕගොල්ලන්ට දත්තවලට වඩා තොරතුරු වැදගත්ලු තීරණ ගන්න. දැන් තීරණයක් ගන්න වෙලාවට අපි දත්ත දිහා බලලා නෙමෙයි තීරණය ගන්නෙ තොරතුරු දිහා බලලා. ඒකට හේතුව තොරතුරු වලින් දත්තවලට වඩා හොඳට තීරණ ගන්න පුළුවන්. තොරතුරු වලට අර්ථයක් තියෙනවා. තොරතුරු හැදිලා තියෙන්නේ දත්ත ගොඩකින්. ඒ දත්තවල තියෙන දේවල් නැත්තම් දත්තවල තියෙන අර්ථය තේරුම් අරගෙන නැත්තම් දත්තවල තියෙන දත්ත පදනම් කරගෙන තමයි තොරතුරු නිර්මාණය වෙන්නේ. ගොඩක් වෙලාවට එහෙනම් අර්ථවත් වෙන්නේ තොරතුරු. තොරතුරු ඕන වෙනවා තීරණ ගැනීම සඳහා. එහෙනම් මේ තීරණ ගන්න හැම එකටම තොරතුරු ඕන වෙනවා. දැන් මෑතකදීම ගත්ත තීරණය හිතන්නකෝ. සංචරණ සීමා පැනවීම හිතන්නකෝ. ඒකට හේතුව ආසාදිතයෝයි මී යන ප්‍රමාණයයි වැඩි වෙන එක. හරි? ඒක තමයි තොරතුරු ළමයි. ඒක තොරතුරක්. දවසකට මිය යනවා මෙච්චරක්. ඒක තොරතුරක්. හරි? දවසකට ආසාදිතයෝ මෙච්චරයි. මුළු ආසාදිතයෝන් ගණන මෙච්චරයි. ඒක තොරතුරක්. හරි? ඒ තොරතුරු මත පදනම්ම තමයි අර තීරණය අරන් තියෙන්නේ. දැන් ওই ප්‍රමාණය අඩු වෙන්න. දැන් හිතන්නකෝ ආසාදිතයෝ ගාන අඩු වෙනවා. අඩු වේවානේ. අඩු වෙනවා ඉස්සරහට ටික අඩු වෙනවා. ඒ තොරතුරු මත පදනම්ම සංචලන සීමා අයින් කරන්න පුළුවන්. එතකොට අර තොරතුරු මත පදනම්ම තමයි තීරණය ගන්නෙ. එහෙනම් තීරණ ගැනීම සඳහා තොරතුරයි ඕන වෙන්නේ දත්ත නෙවෙයි. හරි? ඊළඟට ලියන්න අනුමාත්‍රිකාවක් දත්ත පිළිබඳ නිර්වචන. අනුමාත්‍රිකාවක් ලියන්න දත්ත පිළිබඳ වෙන වැඩ කරන්න එපා. දත්ත පිළිබඳ නිර්වචන. දත්ත පිළිබඳ නිර්වචන කියලා ලියන්න. දත්ත පිළිබඳ නිර්වචන. හරි. එතකොට දත්ත හඳුන්වන්න පුළුවන් ආකාර තමයි මේ කියන්නේ ළමයි. පහළට ලියා ගන්න තියෙන්නේ මේ ටිකනේ. පහළට ලියා ගන්න තියෙන්නේ මේ ටික ඉස්සලාම ලියන්න. මෙන්න මෙහෙම. කිසිදු ආකාරයකට සකස් කිරීමකට භාජනය නොකළ දෑ. කිසිදු ආකාරයක සකස් කිරීමකට භාජනය නොකළ දෑ දත්ත වේ. කිසිදු ආකාරයක සකස් කිරීමකට භාජනය නොකළ දෑ දත්ත වේ. දත්ත වේ.
හරිනේ ඔය කතාව කිසිදු ආකාරයකට සැකසීමකට භාජනය කරලා නැහැ. දත්ත සැකසුවාට පස්සේ පත් වෙන්නේ තොරතුරු බවටනේ. එහෙනම් දත්ත කියන්නේ තාම සැකසීමකට ලක් කරලා නැහැ ඒවා. එහෙනම් ওই නිර්වචනය නිවැරදි. සැකසීමකට භාජනය නොකළ දෑ දත්ත. හරි. සැකසීමකට භාජනය නොකළ දෑ දත්ත. හරිනේ. ඊළඟට ලියන්න දෙවෙනි තරුවට ඔයගොල්ලෝ 1 2 3 දැම්මත් කමක් නැහැ ළමයි. මම තරු දාලායි පල්ලෙහාට ලියන්න කියලා කිව්වේ. ඔයගොල්ලෝ කැමති නැහැ 1 2 3 දාලා ලියන්න. දෙවෙනි එකට එන්න. දෙවෙනි එකට ලියන්න නිගමනයකට එළඹිය නොහැකි දෑ දත්ත වේ. නිගමනයකට එළඹිය නොහැකි දෑ දත්ත වේ. නිගමනයකට එළඹිය නොහැකි දෑ දත්ත වේ. ඒ කියන්නේ ලියලා ඉවර වෙන්නකෝ. ඒ කියන්නේ නිගමනයක් කරන්න බෑ ඕකෙන්. ඇත්තනේ තොරතුරු වලින්නේ ළමයි නිගමනය කරන්නේ. දත්ත වලින් නිගමනය කරන්න බෑ මුකුත්. දත්ත කියන්නේ තේරුමක් නැති දේවල් ටිකක්. එහෙනම් ඒකෙන් නිගමන වලට එන්න බෑ. ඕකත් හරි එහෙනම්. දැන් නිර්වචන දෙකක් කිව්වා. හැඳින්වීම් දෙකක් කිව්වා. එක හැඳින්වීමක් තමයි කලින්ම කිව්වේ සකස් කිරීමකට භාජනය නොකළ දෑ දත්ත. ඒ වගේම නිගමනයකට එන්න බැරි දෑත් දත්ත කියලා තමයි මේ කියන්නේ. හරි. ඊළඟ එකට එන්න. එකට ලියන්න මෙහෙම. තොරතුරු නිර්මාණයට යොදා ගන්නා තුන්වෙනි එක මේ කියන්නේ වෙන වැඩ කරන්න එපා. තොරතුරු නිර්මාණයට යොදා ගන්නා අමුද්‍රව්‍ය තොරතුරු නිර්මාණයට යොදා ගන්නා අමුද්‍රව්‍ය දත්ත වේ. තොරතුරු නිර්මාණයට යොදා ගන්නා අමුද්‍රව්‍ය දත්ත වේ. හරිනේ. ඕකේ කියන්නේ තොරතුරු හදන්න දත්ත ගන්නවා කියන එකමයි. හරි. තව එකක් ලියලා අපි ඒ හතර දත්තවල නිර්වචන හතර ඉවර කරගමු. මෙහෙම ලියන්න. ඒක අපි දන්න හැඳින්වීමක් මේ ලියන්න යන්නේ. අකුරු ඉලක්කම් හතරවෙනි එක අකුරු කමා ඉලක්කම් කමා රූප කමා සංකේත ලෙස පවතින අර්ථ රහිත දෑ අර්ථ නොමැති දෑ කියලා ලියන්නකෝ. අර්ථ නොමැති දෑ දත්ත වේ. අර්ථ නොමැති දෑ දත්ත වේ. අර්ථ නොමැති දෑ දත්ත වේ. හරි. ඔන්න අපි දත්ත පිළිබඳ නිර්වචන ටිකකුයි පොඩි හැඳින්වීමකුයි ලිව්වා. හැඳින්වීම ඇතුලේ ලිව්වේ එතකොට දත්තවලට වඩා තොරතුරු ඕන වෙනවා කියලා තීරණ ගැනීමේ කාර්ය සඳහා. හරි. ඊළඟ අණු මාතෘකාවට යනවා එහෙනම්. ඊළඟ අණු මාතෘකාව ලියන්න. මං කිව්වා මේ පාඩමේ කතා කරන්නේ තනිකරම දත්ත තොරතුරු ගැන විතරයි. පරිගණකය ගැන කතා කරන්නේ නැහැ. ඒකට ඊළඟ පාඩම තියෙනවා හරි.
මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා මැසේජ් එකක් එවන්න ළමයි. මැසේජ් එකක් එවන්න නැත්නම් මයික් එක ඔන් කරලා ඇහුවත් කමක් නැහැ. ඕනම ප්‍රශ්නයක් නේ. ඊළඟට ලියන්න දත්ත වර්ගීකරණය කියලා මාතෘකාවක්. දත්ත වර්ගීකරණය. දත්ත වර්ගීකරණය කියලා මාතෘකාවක් ලියන්න. හරි. බලන්න මේක මම පොඩි චිත්‍රයක් ඇඳලා පෙන්නන්නම් මේකෙන් වෙන දේ. වර්ගීකරණය කියන්නේ වර්ග කරනවා කියන එකනේ. දත්ත තියෙනවා මෙහෙම. හරි. මෙන්න දත්ත. දත්ත ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ඒ කොටස් දෙක තමයි මේ පැත්තට බෙදෙනවා ප්‍රමාණාත්මක දත්ත කියලා වර්ගයක්. ප්‍රමාණාත්මක මේ පැත්තට බෙදෙනවා ගුණාත්මක කියලා. හරි මේ පැත්තට බෙදෙනවා ගුණාත්මක කියලා. ප්‍රමාණාත්මක දත්ත ආපහු කොටස් දෙකකට බෙදෙනවා නියත දත්ත සහ අඛණ්ඩ දත්ත කියලා. නියතයි අඛණ්ඩයි කියලා ආයි කොටස් දෙකකට බෙදෙනවා. හරි. එතකොට ගුණාත්මක දත්ත ආයි බෙදෙන්නේ නැහැ. ඔන්න කොටස් කීපය කොටස් තියෙනවා සේරම 4ක්. දත්ත බෙදෙනවා එක පැත්තකට ප්‍රමාණාත්මක අනිත් පැත්තට ගුණාත්මක කියලා. ඒ වගේම මේ පැත්තට නියත සහ අඛණ්ඩ කියලා ප්‍රමාණාත්මක ආයි බෙදෙනවා. කලබල නැතුව මේක අඳින්නකෝ. හරි ළමයි. අඳින්න ඇති. එතකොට පහලින් ලියන්න මෙහෙම. මේ හරියෙන් චිත්‍රයට පහලින් ලියන්න. ඒ වගේ මතක තියාගන්න මේකත්. හරි. ඡේදයක් පාඩම් කරනවාට වඩා මේ රූපයක් ඇසුරෙන් මොනවා හරි මතක තියාගන්න ලේසි බව හැම වෙලාවෙම ඔළුවට ගන්න. ඒ වගේම තව එකක් ඔළුවට ගන්න. හෙනම හෙන තරගකාරී විභාගයක් තමයි මේ ලියන්න යන්නේ. හරි. මම තව පොඩි උදාහරණයක් කියන්නම් විභාගේ ලියපු අයගේ ප්‍රතිඵලයක් ගැන. ටෙක් කරපු ළමයි දෙන්නෙක් හිටියා. ලොකුවට වැඩ කරේ නම් නෑ උන් දෙන්නම. මෙන්න එකෙක්ගේ ප්‍රතිඵලය C3යි. අනිත් එකගේ ප්‍රතිඵලය C2යි S1යි.
කෑගල්ලෙන් ලිව්වේ මෙයාගේ රෑන්ක් එක 110 ළමයි මට මතක විදියට. ඔව්. මෙයාගේ රෑන්ක් එක 178. හරිද? වෙනස මෙන්න ICT ප්‍රතිඵලය. හරි. මෙන්න ICT ප්‍රතිඵලය මේක තමයි වෙනස. හරිනේ. අර 100ක S එක වෙන නිසා ඇවිල්ලා තියෙනවා 68 දෙනෙක්ගේ පිටිපසට. ඒ කියන්නේ Z අගය වැඩි කරන්න මූලිකවම හේතු වෙන්නේ ටෙක් කරන අයගේ මේ විෂය. හරිනේ. මේ විෂයේ ප්‍රතිඵලය අඩු වෙන්න ලකුණු ප්‍රමාණය අඩු වෙන්න ඔයගොල්ලෝ පල්ලෙහාට යනවා. හරි. දැන් ඕකත් එක්ක ගත්තාම තව කෑගල්ලෙන් මං හිතන්නේ මේ ගමන A3ක් ගත්තු එක්කෙනෙක් A2යි B එක තමයි මම හිතන්නේ ඉන්නේ පළවෙනියටත් ඒක A2යි B එක තියෙන ළමයි. ඒ කියන්නේ ප්‍රතිඵල අඩුයි. හරි. ප්‍රතිඵල අඩුයි. ඒකට ඉතින් අර ඔන්ලයින් අධ්‍යාපනයත් හේතුවක් වෙන්නේ නැති මොකද ගිය අවුරුද්දේ ලියපු අය ගොඩාක් ඔන්ලයින් හරහා තමයි සිලබස් එක හැකි විදිහට කවර් කරගත්තේ. පන්තිවලදී උගන්වන්න වෙන ප්‍රමාණය අඩුයි මොකද බෝම්බ විපුරුණු දවස්වල ඉඳලා අර අප්‍රේල් 21 බෝම්බ විපුරුණු දවස්වල ඉඳලා ඒ ළමයින්ට නිවාඩු විභාගය කල් ගියේ මාස 2ක් 3ක් විතර. සෝරි 6ක් විතර. හරි. ඉතින් මේ පාඩු වෙන ප්‍රමාණයට විභාග කල් යන්නේ නැහැ. ඒ හින්දා ඒකත් ඔළුවේ තියාගන්න ඔයගොල්ලන්ගේ විභාග කොහොමත් කල් යන එකක් නැහැ. ඒ හින්දා මේ දැම්ම මේවා ඔළුවට දාගන්න ආයි පස්සට ඉතුරු කරගන්න එපා පාඩම් කරන්න වැඩ කරන්න කියලා. දවසකට පැයක් යෙදුවා නම් ඇතිනේ ළමයි ඔයගොල්ලන්ට දැන් ඔය කරන ටික කරගන්න. දවසකට පැයක් යෙදුවා නම් ඇති. කරපු ටික ඒ දවසේම වලලා තියාගන්න. එතකොට හරි. ගොඩ ගෑන්නේ නැහැ. විෂය අමාරුයි. A level වල තියෙන ඕන විෂයක් අමාරුයි. මේක විතරක් නෙමෙයි ඕන එකක් අමාරුයි. සාම්ප්‍රදායික විෂයන් නැරෙන්න. ඒවත් පාඩම් කරන්න තියෙනවා ළමයි. මම ඒ මොනවද කියලා කියන්නේ නැහැ. ඒවත් පාඩම් කරන්න විතරයි තියෙන්නේ. ඉතින් ඒ වගේ විෂයක් පාඩම් කරලා කටපාඩම් කරලා වටිනාකම අඩු උපාධියක් ගන්නවාද නැත්නම් පොඩ්ඩක් අනාගතයේ වැදගත් උපාධියක් ගන්නවාද කියලා තීරණය කරන්න. බය වෙන්න එපා ළමයි. ඔයගොල්ලෝ හේතුව ඔයගොල්ලෝ මොලේ තියෙන ළමයි වැඩ කරන්න පුළුවන් ළමයි, Java තියෙන ළමයි. ඉතින් මහන්සි වෙන්නේ නැතුව A level ගොඩ යන සබ්ජෙක්ට් හොයන්න එපා. හරි. ටිකක් මහන්සි වෙලා වැදගත් එකක් කරගන්න බලන්න. හරි. මෙහෙම ලියන පහලින් වාක්‍යයක් ප්‍රධාන වශයෙන් ප්‍රමාණාත්මක සහ ගුණාත්මක ලෙස දත්ත ප්‍රධාන කොටස් දෙකකට බෙදේ. ආයි මාතෘකාවක් ලියන්න ප්‍රමාණාත්මක දත්ත කියලා. මාතෘකාවක් ලියන්න. ප්‍රමාණාත්මක දත්ත quantitative කියලා අපි කියනවා. QU මේ වරහන මගේ C අකුර නෙමෙයි වරහන. tative data. හරි. QUA ලියන්න. QUAN TITATIVE
මේක සිලබස් එකට අහන්නේ නැහැ ඉන්ටර්නෙට් එකේ මොනවා හරි සර්ච් කරනවා නම් මෙන්න වචනය හරි quantitative data ප්‍රමාණාත්මක දත්ත බය වෙන්න එපා ඉංග්‍රීසි වචනයක් ලිව්වා කියලා ඉංග්‍රීසි වචනයක් ලිව්වා කියලා විෂය අතාරින්නත් එපා ලියන්න බයයි දැන් ඉංග්‍රීසි වචන එහෙම ලියන්න බයයි ඇගියොත් එහෙම මේක ඉංග්‍රීසිත් තියෙනවා විද්‍යාවක් තියෙනවා ගණනුත් තියෙනවා කියලා හරි බය වෙන්න එපා ළමයි මේක ඉන්ටර්නෙට් එකේ සර්ච් කරන්න ඕන හින්දා ලිව්වේ සිලබස් එකට ඔක අදාළ නැහැ හරි ඉංග්‍රීසි ටිකක් නැතුව කොහොමද ඉතින් බැරි වෙයි ඉස්සරහට පිඟානක්වත් හොද ගන්න ජොබ් එකක් හොයාගන්න ඉංග්‍රීසි ටිකුත් ඉගෙන ගන්න මේ ළමයි හරි ප්‍රමාණාත්මක දත්ත කියන එක මම පැහැදිලි කරන්නම් මෙන්න මෙහෙමයි ප්‍රමාණාත්මක දත්ත කියන්නේ ප්‍රමාණයෙන් මනින්න නැත්නම් ප්‍රමාණාත්මකව මනින්න පුළුවන් ඒවා ප්‍රමාණාත්මක දත්ත කියලා හඳුන්වනවා සීනි කිලෝග්‍රෑම් 1යි ගෙවල් 2යි ළමයි 3යි മന്ത്രി 225යි ආසාදිතයෝ 1,5620යි හරි ඔය ප්‍රමාණාත්මක දත්ත ප්‍රමාණයෙන් මනින්න පුළුවන් ඒවා ප්‍රමාණයෙන් මනින්න බැරි ඒවාත් තියෙනවා හොඳ මිනිස්සු ලස්සන ළමයි උස ළමයි මිටි ළමයි ප්‍රමාණයෙන් මනින්න බෑ එහෙනම් ප්‍රමාණයෙන් මනින්න ඕනේ මෙහෙම මීටරයක් උස ළමයි අන්න ප්‍රමාණාත්මකයි එහෙම නැතුව උස ළමයි කිව්වොත් ඒක ප්‍රමාණාත්මක වෙන්නේ නැත හරි ප්‍රමාණාත්මක කියන්නේ ප්‍රමාණයෙන් අංකයකින් මැනිය හැකි විය යුතුමයි අංකයකින් මනින්න පුළුවන් මං කිව්වා මේක විභාගයට අවිලා තියෙනවා අංකයකින් මනින්න පුළුවන් වෙන්න ඕනේ අංකයකින් මනින්න බැරි නම් ඒක ප්‍රමාණාත්මක වෙන්නේ නැහැ හරි මේකත් ආයි කොටස් දෙකකට බෙදෙනවා ඒක අපි පස්සේ ලියමු මේක ආයි බෙදෙනවා නියතයි අඛණ්ඩයි කියලා නියත කියලා කියන්නේ පූර්ණ සංඛ්‍යා අඛණ්ඩ කියන්නේ භාග හෝ දශම සංඛ්‍යා කියන එකට ඉස්සෙල්ලා ප්‍රමාණාත්මක ලියාගෙන ඉමු ලියන්න තියෙන්නේ මෙච්චරයි ප්‍රමාණයෙන් නැත්තම් අංකයකින් මැනිය හැකි දෑ ප්‍රමාණාත්මකව මනින්න පුළුවන් ඒවා අපි කියනවා ප්‍රමාණාත්මක දත්ත කියලා හරි ලියන්න ඔය මාතෘකාව යටතේ මෙහෙම ලියන්න ප්‍රමාණයෙන් නැත්තම් ප්‍රමාණාත්මකව මැනිය හැකි ප්‍රමාණාත්මකව මැනිය හැකි එනම් ප්‍රමාණාත්මකව මැනිය හැකි එනම් සංඛ්‍යාත්මකව ඉදිරිපත් කළ හැකි දත්ත මෙම වර්ගයට අයත් වේ දත්ත මෙම වර්ගයට අයත් වේ මේක තව විශේෂ ලක්ෂණයක් තියෙනවා මම කිව්වේ නැති එකක් මම දැන් කියන්නම් ඒක හරි මේක නොකියපු දේ තමයි මම මේ දත්ත ගණිත කර්මවලට භාජනය කරන්න පුළුවන් ගණිත කර්මවලට භාජනය කරනවා කිව්වහම එච්චර ලොකුට හිතන්න එපා මේ කියන්නේ එකතු කරන්න අඩු කරන්න පුළුවන් කියන එක මේ දත්ත දෙකක් අවශ්‍ය නම් එකතු කිරීම අඩු කිරීම වලට භාජනය කරන්න පුළුවන් කිලෝ 1යි කිලෝ 2යි කිලෝ 3යි එකතු කරොත් හරි මීටර් 200යි මීටර් 600යි මීටර් 800යි ප්‍රමාණාත්මකව එකතු කරන්න පුළුවන් අපිට අඩු කරන්නත් ඕනේ නම් පුළුවන් වැඩි කරන්නත් පුළුවන් එතකොට මේවා සාමාන්‍ය ගණිත කර්ම වලට භාජනය කරන්න පුළුවන් ඒකත් ප්‍රමාණාත්මක දත්තය වල ලක්ෂණයක් වැදගත් ලක්ෂණයක් හරි ප්‍රමාණාත්මකව වැදගත් ලක්ෂණයක් ඔය කියන එකත් හරි
ඒකටම ලියමු ළමයි කමක් නෑ. ඒකටම ලියන්න මෙහෙම. ඒකටම ලියන්න. මෙවැනි දත්ත සාමාන්‍ය ගණනය කිරීම සඳහා භාජනය කළ හැක. එනම් ඒකටම ලියන්න ආපහු. එනම් මේ වාක්‍යත් ලියලා යමු අපි. එනම් එකතු කිරීම අඩු කිරීම වැනි මූලික ගණිත ක්‍රියාවලි මෙම දත්ත මගින් සිදු කළ හැක. හරි. හරි. ඊළඟට අපි මේ දෙන්න ප්‍රමාණාත්මක දත්ත කොටස් දෙක ලියන්නයි මේ යන්නේ. හරි. ඒකටම ලියන්නකෝ මෙහෙම පහත ලෙස ප්‍රමාණාත්මක දත්ත ප්‍රධාන කොටස් දෙකකට බෙදා දැක්විය හැක. හරි. ඉස්සෙල්ලාම ලියන්න අපි කොටස් දෙක ලියාගෙන ඉන්නකෝ. එකක් නියත දත්ත, අනික අඛණ්ඩ දත්ත. නියත දත්ත අනික අඛණ්ඩ දත්ත. හරිනේ. ආයි මාතෘකාවට නියත දත්ත කියන එකත් ලියන්න ඈ. මාතෘකාව විදියට ආපහු නියත දත්ත කියලාත් ලියන්න.
හරි නියත දත්තයක් කියන්නේ මොකක්ද කියලා මම කියන්නම්. නියත දත්තයක් කියලා සාමාන්‍යයෙන් හඳුන්වන්නේ ප්‍රමාණාත්මක දත්තවල පූර්ණ සංඛ්‍යාව වලින් මනින්න පුළුවන් ඒවා. පූර්ණ සංඛ්‍යාව වලින් මනින්න බැරි ඒවාත් තියෙනවනේ ළමයි. තියෙනවා. හරි. කිලෝග්‍රෑම් 1.5යි කිව්වොත් මේක පූර්ණ සංඛ්‍යාවක් නෙවෙයි. නැත්තම් කිලෝ 3.5යි පූර්ණ සංඛ්‍යාවක් නෙමෙයි. හරි. තව කිලෝමීටර් වලින් මැන්නොත් මොනවා හරි දිගක් වගේ එකක් කිලෝමීටර් 1.75යි. අන්න පූර්ණ සංඛ්‍යාවක් නෙවෙයි. එහෙනම් පූර්ණ සංඛ්‍යාව වලින් මනින්න පූර්ණ සංඛ්‍යාව වලින් විතරක් මනින්න පුළුවන් ඒවා. අපි කියනවා නීත දත්තයක් කියලා. ගෙවල් ගණන, ළමුන් ගණන, ඒ වගේ ඒවා නීත දත්ත කියලා හඳුන්වනවා. හරි. 1.0ට මැනලා තියෙනවා නම් ඒත් නියත දත්තයක් නොවේ. හරි. 1.0යි කියලා තැනක කියනවා නම් ඒකත් නියත දත්තයක් නෙමෙයි. ඒකත් අඛණ්ඩ දත්තයක් බවට පත් වෙනවා. අඛණ්ඩ දත්ත කියන්නේ ඊළඟට තියෙන එක. හරිනේ. නියත දත්ත එහෙනම් අනිවාර්යෙන්ම පූර්ණ සංඛ්‍යාත්මකව මැනීමේ හැකියාව තියෙන්නට ඕනේ. උදාහරණත් ලියන්න ඕනේ. හරි. මෙහෙම ලියන්න මාතෘකාවට නියත දත්ත කියලායි දැන් ලිව්වේ නේ. මෙහෙම ලියන්න. පූර්ණ සංඛ්‍යාත්මකව මැනිය හැකි පූර්ණ සංඛ්‍යාත්මකව මැනිය හැකි දත්ත මෙයින් අදහස් කෙරේ. පූර්ණ සංඛ්‍යාත්මකව මැනිය හැකි දත්ත මෙයින් අදහස් කෙරේ. උදාහරණ කියලා ලියන්න ඔතෙන්ට. උදාහරණ බර 50යි kg. ඔන්න උදාහරණයක්. තව ළමුන් ගණන කෙලින්ම ගන්න පුළුවන්. තව ගෙවල් ගණන කෙලින්ම ගන්න පුළුවන්. හරි. බර කියන එකට අංකයක් දාලම ලියන්න. මොකද බර කියන එක දශම වලිනුත් මනින්න පුළුවන්නේ. ඒ හින්දා බර කියන එකට අංකයක් දාලම ලියන්න. මේවා නම් මෙහෙම ලිව්වට කමක් නැහැ. ළමුන් ගණන, ගෙවල් ගණන විදියට ලිව්වට කමක් නැහැ ඒවා. හරි. හරි. නීර දත්ත ඔන්න. ඊළඟ මාතෘකාවට යන්න. මෙයාගේ අනිත් එක්කෙනා අඛණ්ඩ දත්ත කියලා ලියන්න. අඛණ්ඩ දත්ත කියලා ලියන්න. හරි. අඛණ්ඩ දත්ත කියලා ලියන්න. ලංකාවම ලොක්ඩවුන් කරලාද ළමයි? චුට්ටක් ඉන්න. එහෙම ආරංචියක් ආව නේද? නිවුස් ඇලර්ට් එක ඉදින්නේ.
හරි. අකණ්ඩ දත්ත මේවා එනම් පූර්ණ සංඛ්‍යාත්මකව මනින්න බැරි දේවල්. පූර්ණ සංඛ්‍යාත්මකව මනින්න බැරි නම් මොනවා හරි ඒවා අපි අකණ්ඩ දත්ත විදියට හඳුන්වනවා. අකණ්ඩ දත්ත කිව්වේ එතකොට මේ වගේ ඒවා. හරි. කිලෝග්‍රෑම් 1.5යි. හරි. ලකුණු ගණන 75.6යි. අන්න අකණ්ඩ දත්ත. ඒවා පූර්ණ සංඛ්‍යා නෙවෙයි. පැහැදිලිවම තේරුම් ගන්න මේක අමාරු දෙයක් නෙවෙයි. පූර්ණ සංඛ්‍යාත්මකව මනින්න බැරි ඒවා අකණ්ඩ. දශම හෝ භාග විදියට තියෙනවා නම් ඒවා අකණ්ඩ. හරිනේ? අමාරු නෑ. මහා ලොකු ගණිතයක් මේකට ඕනේ නෑ. නිකන් තේරුම් ගන්න විතරයි තියෙන්නේ. මේ ළමයි පූර්ණ සංඛ්‍යා, දශම සංඛ්‍යා, භාග සංඛ්‍යා දන්නවනේ. හරි. මෙහෙම ලියන්න ඔතෙන්ට අකණ්ඩ දත්තවලට ලියන්න. අකණ්ඩ දත්තවලට ලියන්න. තප්පරයක් දෙන්න ළමයි. හරි ළමයි ලියන්න මෙහෙම අකණ්ඩ දත්තවලට ලියන්න මෙහෙම පූර්ණ සංඛ්‍යාත්මකව මැනිය නොහැකි පූර්ණ සංඛ්‍යාත්මකව මැනිය නොහැකි එනම් භාග හෝ දශම ලෙස මැනිය යුතු එනම් භාග හෝ දශම ලෙස මැනිය යුතු දත්ත මෙම වර්ගයට අයත් වේ.
උදාහරණත් අපි එකක් දෙකක් ලියලා දාමු ඔතෙන්ටනේ. උදාහරණත් එකක් දෙකක් ලියලා දාමු. මෙහෙම ලියන්න පළවෙනි උදාහරණයේ විදියට බර 50යි භාගයයි කිලෝග්‍රෑම්. හරි. දුර 75.5 කිලෝමීටර්. ඔන්න දත්ත දෙකක්. මේවා අඛණ්ඩ දත්ත. මේවා අඛණ්ඩ දත්ත ඈ. හරි. 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 ඊට පස්සේ ආයිත් අපිට ඉතුරු වෙලා තියෙන මාතෘකාවල රූප සටහනේ විදියට ගුණාත්මක දත්තනේ ඉතුරු වෙලා තියෙන ළමයි. ගුණාත්මක දත්ත ප්‍රමාණාත්මක දත්ත කතා කරලා ඒක බෙදෙන අණු කොටස් දෙකක් කතා කරලා ඉවරයි. දැන් තියෙන්නේ ගුණාත්මක දත්ත ලියන මාතෘකාවට ගුණාත්මක දත්ත කියලා. ගුණාත්මක දත්ත කියලා මාතෘකාවට ලියන්න. qualitative data කියලා අපි කියනවා. ඉංග්‍රීසියෙන් බය වෙන්න එපා වචනේ ලියා ගන්න නේ. qualitative data ගුණාත්මක දත්ත. හරි. හරිනේ. එතකොට මං මේ ගැන කියන්නම්. දැන් මේ ගැන අවබෝධයෙන් හිටියානම් ඉස්සෙල්ලා මාතෘකාවේදී මේ මොකක්ද කියලා දැනටමත් තේරෙනවා. මේ මොකක්ද ප්‍රමාණාත්මකව මනින්න බැරි ඒවා තමයි අපි ගුණාත්මකයි කියලා හඳුන්වන්නේ. මේවා ප්‍රමාණයෙන් සංඛ්‍යාවෙන් මනින්න බෑ. හරි. ලස්සන ළමයි, හොඳ මිනිස්සු, කැත ගෑනු ළමයි. ඔවා ප්‍රමාණාත්මකව ලියන්න බෑ. හරි. ප්‍රමාණාත්මකව මනින්න ඒකක ඕවට නැහැ. හරිනේ. උස ළමයි කිව්වත් ඒත් හරි. උස ළමයි කිව්වත් ප්‍රමාණයක් කියලා නැහැ. එහෙනම් ඒක ගුණාත්මකයි. එතකොට වර්ණ ගැන කියන ඕනම වෙලාවක ඒක ගුණාත්මකයි. කහ පාට මල කිව්වොත් එහෙම ප්‍රමාණයෙන් මනින්න බැරි නම් ගුණාත්මක නිසා ඒක අපි ගුණාත්මක දත්ත ගොඩට තමයි දාන්නේ. හරිනේ. උදාහරණ කීපයකුත් ලියන්න ඕනේ. ගුණාත්මක දත්තවලට මෙහෙම ලියන්න. ගුණාත්මක දත්තවලට මෙහෙම ලියන්න. ප්‍රමාණාත්මකව මැනිය නොහැකි. ප්‍රමාණාත්මකව ලියන්න. ප්‍රමාණාත්මකව මැනිය නොහැකි. ප්‍රමාණාත්මකව මැනිය නොහැකි.
එනම් පසුදු වෙන වැඩ කරන්න එපා. එනම් සංඛ්‍යාත්මකව ඉදිරිපත් කළ නොහැකි සංඛ්‍යාත්මකව ඉදිරිපත් කළ නොහැකි සංඛ්‍යාත්මකව ඉදිරිපත් කළ නොහැකි දත්ත මෙම වර්ගයට අයත් වේ. මෙම වර්ගයට අයත් වේ. මෙම වර්ගයට අයත් වේ. උදාහරණ කියලා අපි උදාහරණ දෙක තුනක් ලියා ගමු. ලස්සන ළමයි, කළු ගෑනු ළමයි, සුදු පිරිමි ළමයිනේ. හොඳ මිනිසුන් මනින්න බෑ. හරිනේ. උදාහරණ කීපයක් ලියලා දාන්න ඕකට. උදාහරණ කීපයක් ලියලා දාන්න ඕකට. හරි. හරි. ඊළඟ මාතෘකාවට යනවා. ඔන්න එතකොට අද වැදගත් දේවල් කීපයක්ම කතා වුණා. දත්තවලට එරෙහිව තොරතුරු කියලා දත්ත ගැන විස්තර ටිකක් කිව්වා. ඊළඟට දත්ත වර්ගීකරණය ගැන විස්තර ටිකක් කිව්වා. ඊළඟට ලියන්න මාතෘකාව තොරතුරු කියලා. තොරතුරු කියලා මාතෘකාව ලියන්න. තොරතුරු. කල්ලුත් මේ වගේ මාතෘකාවක් ලියලා ඇති, කමක් නැහැනේ. තොරතුරු කියලා මාතෘකාව ලියන්න. හරි. දැන් තොරතුරු ගැනයි මේ කියන්න යන්නේ. ආපහු වෙන වැඩ කරන්න එපා. වෙන වැඩ කරන්න එපා. අවධානයෙන් ඉන්න. ටිකක් කල් දැන් මේ ක්‍රමයට හුරු වෙන්න වෙනවා මේ ළමයින්ට ඉගෙන ගන්නනේ. ඉස්කෝලේ එක ඉගෙන ගන්නවා වගේම තමයි කියලා හිතනද ඒට අමතරව ඉස්කෝලේ ඉගෙන ගන්නවට වඩා නිශ්ශබ්දතාවයෙන් ඉන්න. ගෙදරනේ. හරි. තොරතුරු ගැන කියන්න ගියාම මෙතන තොරතුරු වර්ග දෙකක් ගැන කියන්න යනවා අපි. හරි. වටිනා තොරතුරු සහ ගුණාත්මක තොරතුරු කියලා තොරතුරු වර්ග දෙකක ලක්ෂණ ටිකක් කියන්නයි යන්නේ. හරිනේ. තොරතුරු වල ලක්ෂණ ටිකක් කියන්න යනවා. වටිනා තොරතුරු කියලා වෙනම වර්ගයක තොරතුරු වර්ගයක් තියෙනවා. තව ගුණාත්මක තොරතුරු කියලා තව තොරතුරු වර්ගයක් තියෙනවා. ඒ තොරතුරු දෙකේම මොනවද තියෙන්න ඕන ලක්ෂණ? වටිනා තොරතුරක් කිව්වොත් මොන ලක්ෂණද තියෙන්න ඕනේ? ගුණාත්මක තොරතුරක් කිව්වොත් මොන ලක්ෂණද තියෙන්න ඕනේ කියලා ඉගෙන ගන්න තමයි යන්නේ. හරි. එතකොට තියරිම තමයි තියෙන්නේ. කරන්න දෙයක් නැහැ. ලියන්නයි අහන් ඉන්නයි තියෙන්නේ ඈ. හරි. ලියන්නයි අහන් ඉන්නයි තියෙන්නේ. නිශ්ශබ්දතාවයෙන් මේ වැඩේ කරන් යමු. නැත්තම් සාර්ථක නැහැ. හරි. මෙහෙම ලියන්න.
ඔය මාතෘකාවට මෙහෙම ලියන්න. සාමාන්‍යයෙන් තොරතුරු පිළිබඳ සැලකීමේදී සාමාන්‍යයෙන් තොරතුරු පිළිබඳව සැලකීමේදී තොරතුරු පිළිබඳව සැලකීමේදී තොරතුරු පිළිබඳව සැලකීමේදී වටිනා තොරතුරු සහ ගුණාත්මක තොරතුරු ලෙස වටිනා තොරතුරු හා ගුණාත්මක තොරතුරු ලෙස තොරතුරු වර්ග දෙකකට බෙදිය හැක. වටිනා තොරතුරු සහ ගුණාත්මක තොරතුරු ලෙස තොරතුරු වර්ග දෙකකට බෙදිය හැක. හරි. ඊළඟට මාතෘකාව ලියන්න වටිනා තොරතුරක ලක්ෂණ. වටිනා තොරතුරක ලක්ෂණ කියලා ලියන්න. වටිනා තොරතුරක ලක්ෂණ කියලා ලියන්න. හරි. එතකොට වටිනා තොරතුරක මෙන්න මේ ලක්ෂණ තියෙන්නට ඕනේ. වටිනා තොරතුරක් නම් තීරණ ගන්න උපකාරී වෙන්න ඕනේ. හරි. ඊළඟට තොරතුර ඇහුවහම පුදුම වෙන්න ඕනේ අපි. තොරතුරක් විශේෂ ලක්ෂණයක් තමයි ඒක. තොරතුර ඇහුවහම අපිට නිකන් පුදුමයක් දැනෙන්න ඕනේ. තොරතුර ගැන නැත්තම් ඒ කියලා තියෙන දේවල් ගැන. ඊට පස්සේ තොරතුර අර්ථවත් වෙන්න ඕනේ. ඒක කොහොමත් ලක්ෂණයක්. මොකද තොරතුරක ප්‍රධාන ලක්ෂණය තමයි අර්ථවත් වෙන එක. අර්ථයක් තියෙන එක තොරතුරක ප්‍රධාන ලක්ෂණයක් වෙනවා. ඒක කොහොමත් තියෙන්නට ඕනේ. තව ඊට අමතරව එතකොට මම ලක්ෂණ දෙකක් කිව්වා. එකක් තොරතුර පුදුමය හිතන නැත්තම් විස්මය දනවන සුළු වෙන්න ඕනේ. ඊට අමතරව තීරණ ගන්න උපකාරී වෙන්න ඕනේ. ඊළඟට මෙහෙම එකකුත් කියනවා ඔයාලට. තොරතුර මගින් මොකක් හරි තොරතුරක් මගින් පෙර දැනුම ස්ථාවර කරනවා. පෙර දැනුම ස්ථීර කරනවා. හරි. දැන් ඔයගලන්ට ඇහෙනවා නිකන් පාර එනකොට කතා වෙනවා අද ආසාදිතයෝ ගාන හොයාගත්තු ගාන 2500යි වගේ එකක් ඇහෙනවා. හරි. ගෙදර ඇවිල්ලා ඇත්තටම නිවුස් වල ප්‍රවෘත්ති වල කියනවා අද ආසාදිතයන් ගන්න 2550යි. අන්න ගෙදරදී ඇහුණ ඒ තොරතුරෙන් අපේ පෙර දැනුම ස්ථාවර කිරීමක් කරනවා. හරි. පෙර දැනුම ස්ථීර කිරීමක් කරනවා. එතකොට මම ලක්ෂණ සේරම 4ක් කිව්වා වටිනා තොරතුරක ලක්ෂණ විදියට. හරි. ඒ ටික චුට්ටක් පල්ලෙහාට ලියාගමු. අංක දාලා 1 2 3 4 දැම්මත් කමක් නැහැ. තරු දැම්මත් කමක් නැහැ. බෝල දැම්මත් කමක් නැහැ. ලියන්න මෙහෙම. අපි කොහොමද පළවෙනි කාරණේ ප්‍රධානම එක ඉස්සෙල්ලා ලියලෙමු. ඒක අර්ථවත් වෙන එක තමයි ප්‍රධානම කාරණාව. ලියන්න තොරතුර අර්ථවත් විය යුතුය. තොරතුර අර්ථවත් විය යුතුය.
දෙවෙනි එක ලියන්න. නැත්නම් දෙවෙනි තරුව දෙවෙනි බෝලය නේ. දෙවෙනි එක ලියන්න මෙහෙම. තීරණ ගැනීමට උපකාරී විය යුතුය. තීරණ ගැනීමට උපකාරී විය යුතුය. තීරණ ගැනීමට උපකාරී විය යුතුය. ඒ දෙවෙනි එක්කෙනානේ. තීරණ ගැනීමට උපකාරී විය යුතුය. තීරණ ගැනීමට උපකාරී විය යුතුය. ඊළඟට තවත් එකක්. තොරතුර විස්මය දනවන සුළු විය යුතුය. තොරතුර විස්මය දනවන සුළු විය යුතුය. විස්මය දනවන සුළු විය යුතුය. තොරතුර විස්මය දනවන සුළු විය යුතුය. හරි. ඊළඟට ලියන්න හතරවෙනි ලක්ෂණය. තොරතුරක් මගින් පෙරදැනුම තොරතුරක් මගින් පෙරදැනුම ස්ථාවර කළ යුතුය. තොරතුරක් මගින් පෙරදැනුම ස්ථාවර කළ යුතුය. තොරතුරක් මගින් පෙරදැනුම ස්ථාවර කළ යුතුය. හරි. ඔන්න වටිනා තොරතුරක ලක්ෂණ ටිකක් මම කිව්වා. ඊළඟට එන්න ලියන්න ගුණාත්මක තොරතුරක ලක්ෂණ. ඔන්න වටිනා තොරතුරු ලක්ෂණ ওই ටික. ගුණාත්මක තොරතුරක ලක්ෂණ ටික තමයි මේ බලන්න යන්නේ. ගුණාත්මක තොරතුරක ලක්ෂණ. ගුණාත්මක තොරතුරක ලක්ෂණ. හරි. දැන් O level ICT කරපු අයට මේක මතක් වෙන්න ඕනේ. ගුණාත්මක තොරතුරක ලක්ෂණ විදියට O level වල ලක්ෂණ 5ක් උගන්වලා තියෙනවා. ඉගෙනගෙන තියෙනවා ඔයාලා. A level වල තියෙනවා ළමයි මේ තුනත් එකතු වෙලා සේරම 8ක්. ඒ කියන්නේ A level වල O level වල 5ත් උගන්වලා තව අතිරේකව 3ක් උගන්වනවා. කියන්නේ O level ICT කරපු නෑ කලේ නෑ කියලා දුක් වෙන්න දෙයක් නෑ. ඒ පහත් මෙතන උගන්වලා තමයි මේ තුන උගන්වන්නේ. එතකොට තමයි ලක්ෂණ 8ක් හැදෙන්නේ. හරිනේ. හරි. ගුණාත්මක තොරතුරක ලක්ෂණ. මෙහෙම වාක්‍යයක් ලියලා ඉන්න මෙතෙන්ට. ලක්ෂණ ටික කතා කරන්න කලින් වාක්‍යයක් ලියලා ඉන්න මෙහෙම. ගුණාත්මක තොරතුරක ප්‍රධාන ලක්ෂණ 8ක් ඇත. ගුණාත්මක තොරතුරක ප්‍රධාන ලක්ෂණ 8ක් ඇත.
හරි. අපි පළවෙනි ලක්ෂණයට යමු. ලියන්න පළවෙනි ලක්ෂණයට අදාළත්වය කියලා. අදාළත්වය කියලා ලියන්න. පළවෙනි ලක්ෂණය. අංක 1 කියලා දැම්මත් කමක් නැහැ. හැබැයි වැදගත් අංක 1 2 3 කියලා දාලා යන්න ළමයි. දාගෙන යන්න රෝම ඉලක්කම් හරි කමක් නැහැ. 1 2 3 කියලා දාන්න තරුණෝදා. අදාළත්වය. අදාළත්වය. හරි. මම කියන්නම් ටිකක් මේ ගැන. මොකද මේකට හේතුව ඕගොල්ලන්ට සාමාන්‍යයෙන් වටිනා තොරතුරකට වඩා වැදගත් වෙන්නේ ගුණාත්මක තොරතුරු. ඔක අපි මේ තොරතුරු දෙකේම ලක්ෂණ ටික කියලා ඉවර වෙලා පස්සේදී කියනවා. වඩා වැදගත් වෙන්නේ ගුණාත්මක තොරතුරු කියලා. මොකද වඩා ප්‍රයෝජනවත් වෙන්නේ ඒක. වැඩි හොඳ තීරණ ගන්න පුළුවන් වෙන්නේ ගුණාත්මක තොරතුරක් මත පදනම්ව. වැඩි හොඳ තීරණ ගන්න පුළුවන් වෙන්නේ. හරි වටිනා තොරතුරකට වඩා ගුණාත්මක තොරතුරේ තියෙනවා ලක්ෂණ 8ක්. මේවා හේන වැදගත්. මේවා හරියටම හරි මේ කියන ඒවා. අනිත් එක මේවෙන් ගන්න තීරණ ඉතා සඵලදායි ඵලදායි ඒවා තමයි අනාගතේ. සාර්ථක වෙනවා මේවා. හරි. කියන්නේ ගුණාත්මක තොරතුරක් හදන්නත් එච්චර ලේසි නෑ. අපි ගාව තියෙන හැම තොරතුරක්ම ගුණාත්මකයි කියන්න බෑ. ගුණාත්මක තොරතුරු ඉතා පොඩි ප්‍රමාණයයි තියෙන්නේ. හරි. ඒවෙන් ගන්න තීරණත් ඒ වගේම හරියටම හරියන වර්ගයේ තීරණ තමයි ඒවෙන් ලැබෙන්නේ. ඒවා පදනම්ම තීරණ ගත්තොත්. අවබෝධයෙන් ඉන්න වෙන වැඩ කරන්න එපා. හරි. වෙන වැඩ කරන්න එපා. අපි මේ පන්තිය කරන්නේ සාමාන්‍යයෙන් පන්තිය කරන වෙලාවමයි. මේ වෙලාවට තමයි පන්තිය තිබුණේ. මේ වෙලාවට තමයි පන්තිය කරන්නේ. ප්‍රතිපලාවට පස්සේ මේ පන්තිය ඉරිදා හවස 2 4 නැත්නම් 1:04 බවට පත් වෙනවා වෙලාව. හරි. ප්‍රතිපලාවට පස්සේ මේ වෙලාව ඉරිදා හවස 2 4 හෝ 1:30 නැත්නම් 2 4:00 නැත්නම් 1:30 4 බවට පත් වෙනවා හරි. මේ ළමයිගේ ප්‍රතිඵල එයිනේ. ආසාවෙන් ඇත්තේ මේ ළමයි ප්‍රතිඵල බලන්නනේ. ඔව් ඔව්. විද්‍යාවෙම ගොඩාක් ලේසි වුණා මේ ගමන ළමයින්ට. ගණිතයත් එහෙමයිනේ. හොඳ ප්‍රතිඵල බලාගෙන ඇත්තේ මේ ළමයි. හරි ළමයි. මම අදාළත්වයට අදාළ කරුණු ටික කියන්නම්. අදාළත්වය කියන්නේ මෙහෙම එකක්. හරි. අදාළත්වය කියන්නේ මෙහෙම එකක්. මෙහෙම හිතන්න. මම අලුත් උදාහරණයක් ගන්නම් අදාළත්වයට. මම අලුත් උදාහරණයක් ගන්නම්. හිතන්න අපි දැන් මේ ටිකේ කරන දෙයක් නේ සාමාන්‍යයෙන් ළමයි සෞඛ්‍යාංශ කරන වැඩක් නේ කොවිඩ් ආසාදිත මරණ හැම හොයන එක නේද? අපේ ටික මරණ වැඩි වෙලා තියෙනවා. අපි ඉතින් අඩු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. කොහොම හරි අපි ගෙවල් වලට ඉන්න උත්සාහ කරනවා. මේ ළමයි නම් ගෙදරට වෙලා ඉන්න කොහෙවත් නොයානේ. එතකොට මේ වෙලාවේ සෞඛ්‍යාංශ කරන වැඩක් තමයි කොවිඩ් ආසාදිත මරණ ප්‍රමාණය ගණනය කරන දවසකට. හරිනේ. එතකොට බැරි වෙලාවත් කොවිඩ් ආසාදිත නොවු කෙනෙක් හරි හිතන්නකෝ උණ සන්නිපාතය හැදෙනවා එක්කෙනෙක්ට. එයත් නැති වෙනවා. හරිද? ඊළඟට කොවිඩ් ආසාදිත අයත් නැති වෙනවා. අද දවසේ 18යි කියලා හිතන්නකෝ කොවිඩ් ආසාදිත මුළු ගාන. මොකක්කෝ ක්‍රමයකින් උණ සන්නිපාතය හැදිලා මේ උණ එක්කෙනත් මේකට එකතු වෙනවා නම් එකතු කරනවා නම් මුළු මරණ ගාන 19යි කියනවා නම් අන්න එතන අදාළත්වේ නැහැ. හරි? එතන අදාළත්වේ නැහැ. අදාළ නැහැ මෙයා අදාළ නැහැ. හරිනේ? එතකොට මේ වගේ කාරණාවක් තමයි ඔයගොල්ලන්ට පේනවා ඇති සමහර වෙලාවට මේක තමයි හරිම තොරතුරු වර්ගය. ගුණාත්මක තොරතුරු. තව එකක් හිතන්න මෙහෙම. ඔයගොල්ලෝ දැන් ජොබ් එකකට යනවා නේ ළමයි. ඔයගොල්ලෝ ජොබ් එකකට යනකොට හදන්න මොකද්ද? බයෝ ඩේටා එකක් හදන්න යනවා. හරිද? දත්ත පත්‍රිකාවක් හදනවනේ ඔයාලගේ. දත්ත පත්‍රිකාවේ තියෙනවා සාමාන්‍යයෙන් මූලික විස්තර, එතනින් ගියාම දුරකථන අංක, ඊමේල් ඇඩ්‍රස්, ප්‍රතිඵල වගේ දේවල් ඔකේ තියෙනවා. ගත්ත උපාධිය වගේ දේවලුත් ඔකේ සඳහන් වෙනවා. දැන් ඔයගොල්ලෝ මෙහෙම කළොත් ඔයගොල්ලන්ගෙන් අහන් ඉන්න රැකියාවට ඔයගොල්ලන්ගෙන් ඉල්ලලා තියෙන සුසුකම තමයි උපාධිය. ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ අධ්‍යාපන සුසුකම් ඇතුලේ
ශිෂ්‍යත්ව ප්‍රතිඵලත් මේකට දානවා නම් ශිෂ්‍යත්ව ප්‍රතිඵලත් මේ දත්ත පත්‍රිකාව ඇතුළත් කරනවා නම් අන්න ඒක අදාළ නොවන දෙයක්. අදාළ නොවන දෙයක් ඒක. මොකද දත්ත පත්‍රිකාවක ඇතුළත් කළ යුත්තේ අත්‍යවශ්‍ය කරුණු විතරයි. අනවශ්‍ය කරුණු ඇතුළත් කළ යුතු නැත. ශිෂ්‍යත්ව ප්‍රතිඵලය කියන්නේ සාමාන්‍යයෙන් O level A level සහ උපාධි පාඨමාලා වල විභාග පුහුණු දීලා ඉන්න අය ශිෂ්‍යත්ව ප්‍රතිඵල ඇතුළත් කරා කියන්නේ ඕක උතෙන්ට ගැලපෙන්නේ නැති දෙයක්. ඒ හින්දා මේක අපි අදාළත්වයෙන් තොර තොරතුරක් විදියට හඳුන්වනවා. එතකොට ඒ තොරතුර ගුණාත්මක එකක් වෙන්නේ නැහැ. මම කියන එක තේරුම් ගන්න මේ ලක්ෂණ 8ක් තියෙනවාය කියලා කිව්වා. මේ ලක්ෂණ 8ම තිබුණේ නැත්තම් එකක් හෝ නොතිබ්බොත් අදාළ තොරතුරට මොකක් හරි එකක් හරි නොතිබ්බොත් ඒක අපි ගුණාත්මක තොරතුරක් විදියට හඳුන්වන්නේ නැහැ. සලකන්නේ නැහැ. හරි. මම කියපු උදාහරණය තේරුම් ගන්න. එතකොට හරි වැඩේ. අදාළත්වය තියෙන්න ඕනේ. අදාළ නැති දේවල් තොරතුරු ඇතුලේ තියෙනවා නම් අපි ඒක ගුණාත්මක තොරතුරක් කියලා ගණන් ගන්නේ නැහැ. හේතුව ඒකේ අදාළත්වය කියන ලක්ෂණය නැති නිසා. අදාළත්වය කියන්නේ ලක්ෂණයක්. හරි. මෙහෙම ලියන්න. මෙහෙම ලියන්න ඔතෙන්ට මේ කතා කරලා ඉවර කරන් ටිකක් වෙලා යනවා. අද බැරි වෙයි බොහෝ වෙලාවට. මේ 8ම කතා කරන්න බෑ. ටිකක් වෙලා යනවා මේ වැඩේට. හරි. කීපයක් හරි අපි පුළුවන් ප්‍රමාණයක් ඉවර කරගමු. ලියන්න මෙහෙම. එතකොට හෙට අර වැඩේ කිරෙනවා ළමයි. උදේ සාමාන්‍යයෙන් මම 7 වෙන්න කලින් ප්‍රශ්නය දානවා. ආයි රෑ 8 වෙන්න කලින් උත්තරෙත් එවනවා. ඒ අතර ප්‍රශ්නෙට උත්තරේ ලියලවන්න ලියන්න නෙමෙයි ගොඩක් වෙලාවට MCQ එවන්නම්කො මුල් ටිකේ උත්තරේ තෝරලා එවන්න තියෙන්නේ. හරි. අමාරු නම් පොතේ ලියලා තියෙන එක බැලුවත් කමක් නැහැ. ආයි මතක් කරගන්නයි ඕන වෙන්නේ අමතක වෙලා තියෙන දේවල් ටික. නැත්තම් මේ විෂය ගිලිහෙනවා ඕගොල්ලන්ගෙන්. ඒකයි එහෙම කරන්නේ. හරි. ලියන්න මෙහෙම අදාළත්වයට ලියන්න. තොරතුරෙහි ඇතුළත් සියලු කරුණු තොරතුරෙහි ඇතුළත් සියලු කරුණු තොරතුරෙහි ඇතුළත් සියලු කරුණු තොරතුරේ ඇතුළත් සියලු කරුණු අරමුණට අදාළ විය යුතුය. අරමුණට අදාළ විය යුතුය. අරමුණට අදාළ විය යුතුය. එසේ නොවන තොරතුරු එසේ නොවන තොරතුරු එසේ නොවන තොරතුරු එසේ නොවන තොරතුරු ගුණාත්මක තොරතුරු බවට පත් නොවේ. එසේ නොවන තොරතුරු ගුණාත්මක තොරතුරු බවට පත් නොවේ. පොඩි උදාහරණයකුත් ඔය එක්කම ලියලා දාමු ඔතෙන්ට. මෙහෙම ලියන්න. මෙහෙම ලියන්න.
රැකියාවකට ඉල්ලුම් කිරීම සඳහා රැකියාවකට ඉල්ලුම් කිරීම සඳහා වෙන වැඩ කරන්න එපා. රැකියාවකට ඉල්ලුම් කිරීම සඳහා නිර්මාණය කරන දත්තපත්‍රිකාවක ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල ඇතුළත් කර ඇතනම් එම තොරතුර වරහන් ඇතුලේ දත්ත ලේඛනය වරහන වහන්න ගුණාත්මක නොවේ එයට හේතුව ඒකටම ලියන්න එයට හේතුව අදාළ නොවන කරුණක් දත්ත පත්‍රිකාව තුල අන්තර්ගත වීමයි හරි අපි ඔන්න ගුණාත්මක තොරතුරක පළවෙනි ලක්ෂණය කතා කළා. එන්න ලියන්න දෙවෙනි ලක්ෂණයට මෙහෙම ලියන්න අංක 2 දෙකට ලියන්න ළමයි සම්පූර්ණත්වය නැත්තම් සම්පූර්ණ බව කියලා ලියන්නකෝ. සම්පූර්ණ බව කියලා ලියන්නනේ. සම්පූර්ණ බව කියලා ලියන්න. දිනෙත්මා කියන්නේ අපේ ධම්මයාගේ යාළුවා වෙන්න ඕනේ. ඔව්. මල්ෂානි කියන්නේ පන්ති ආපු ගෑනු ළමයි දෙන්නාගෙන් කෙනෙක් මතකයි. ධම්මයා දන්නවා. පසින්දු රශ්මි. හරි. සම්පූර්ණත්වය ගැන මම කියලා ඉන්නම් මුලින්ම. මෙන්න මෙහෙමයි මේක විස්තර කරන්න වෙන්නේ. මම අර ප්‍රතිඵල ලේඛනයම ගන්නම්කො ළමයි. ප්‍රතිඵල ලේඛනයේ ඔයගොල්ලන්ගේ A level ප්‍රතිඵල දාන්න යනවා ඔයගොල්ලෝ. හරිද? A level ප්‍රතිඵල දාන්න යනවා. සාමාන්‍යයෙන් A level ප්‍රතිඵල විෂයන් 3ක් නේ තියෙන්නේ. විෂයන් 3ක් ප්‍රධාන වශයෙන් තියෙනවා. මම ගන්නම්කෝ ටෙක් කරන එක්කෙනෙක් ගැන ලියන්නම්කෝ නේ. ඔව්. ඉස්සෙල්ලාම දාන්න ඕනේ ඔයගොල්ලන්ගේ ප්‍රධාන විෂය කමක් නැහැ දාන්නනේ. ප්‍රධාන විෂය කියන්නේ SFT නෙමෙයි හරිනම් ළමයි ET ප්‍රධාන විෂය. ET හෝ BST. ET ප්‍රතිඵලය දානවා. හරිද? ඊළඟට SFT දාන්නනේ දෙවෙනි විෂය. ඊළඟට මම මේකට ප්‍රතිඵලය දාන්න. ඊළඟට ICT දාන්න.
දැන් ළමයෙක්ට ICT අමතක වුණා කියලා හිතන්න. දැන් එතකොට A level ප්‍රතිඵල තියෙන්නේ ප්‍රතිඵල 3ක් ලියන්න ඕනේ 2යි තියෙන්නේ. අන්න මොනව නැද්ද? සම්පූර්ණ නැහැ. ප්‍රතිඵල ලේඛනය නැත්තම් දත්තපත්‍රිකාවේ විභාග ප්‍රතිඵලවල උසස් පෙළ විභාග ප්‍රතිඵලය සම්පූර්ණ නැහැ. එකක් අඩුයි. ඒක දාන්න ඕනේ. හරි. ඒක දැම්මේ නැත්තම් සම්පූර්ණ බව නැති වෙලා අවසාන ප්‍රතිඵලය ගුණාත්මක නැති වෙනවා. අවසානයේට වෙන ප්‍රතිඵලය තමයි අවසානයේට සිද්ධ වෙන්නේ මේ තොරතුර ගුණාත්මක නැති වෙන එක. හරිනේ. අවසාන ප්‍රතිඵලය ගුණාත්මක නැති වෙන එකයි. පැහැදිලි ඇති මම කියපු කාරණාව. හරි. තව සාමාන්‍යයෙන් A level ප්‍රතිඵලයක් ලියනකොට විභාග අංක එහෙමත් ලියන්න ඕනේ ළමයි. ප්‍රතිඵලයට අදාළ වර්ෂය සහ විභාග අංකයත් සඳහන් කළ යුතුයි. හරිනේ. ඔයා සාමාන්‍යයෙන් ආයතන වලින් හරියටම බලනවා ඔය ඔයගොල්ලෝ ඉල්ලුම් කරන රැකියාව වලින් මේවා හරිද කියලා බලලා තමයි ඔයාලට කතා කරන්නේ. හරි. එතකොට හරි තොරතුරු නැත්තම් දීලා හරි තොරතුරු නෙමෙයි නම් බොරු වැරදි තොරතුරු නම් දීලා තියෙන ඔයගලන්ට එන්න කියන්නේ නෑ සම්මුඛ පරීක්ෂණ වලට ඈ. ඒකත් මතකේ තියාගන්න. හරිනේ. එතකොට ලියන්න මෙහෙම සම්පූර්ණත්වයට සම්පූර්ණ බවට මෙහෙම ලියන්න. තොරතුරක අනිවාර්යයෙන්ම තොරතුරක අනිවාර්යයෙන්ම අඩංගු විය යුතු යම් කරුණක් ඒ තුල ඇතුළත් වී නොමැතිනම් එම තොරතුර සම්පූර්ණ බවින් එම තොරතුර සම්පූර්ණ බවින් තොර ඒ කියන්නේ නැති වෙනවා කියන එක. තොර නිසා සම්පූර්ණ බවින් තොර නිසා ගුණාත්මක තොරතුරක් බවට පත් නොවේ. ගුණාත්මක තොරතුරක් බවට පත් නොවේ. හරි. ඔකටත් පුංචි උදාහරණයක් අපි ඔතෙන්ට ලියමු. ලියන්න උදාහරණ කියලා. උදාහරණ කියලා ලියන්න. මෙහෙම ලියන්න. දත්ත පත්‍රිකාවක
උසස් පෙළ විභාග ප්‍රතිඵල සඳහන් කිරීමේදී උසස් පෙළ විභාග ප්‍රතිඵල සඳහන් කිරීමේදී උසස් පෙළ විභාග ප්‍රතිඵල සඳහන් කිරීමේදී විෂයන් තුනෙන් එක් විෂයක විෂයන් තුනෙන් එක් විෂයක ප්‍රතිඵල සඳහන් කිරීමට විෂයන් තුනෙන් එකක ප්‍රතිඵල සඳහන් කිරීමට අතපසු වී ඇතනම් එම තොරතුරෙහි සම්පූර්ණ බව යන ලක්ෂණය එම තොරතුරෙහි සම්පූර්ණ බව යන ලක්ෂණය නොමැත හරි එන්න අංක 3ට අපි මේ කතා කරලා නතර කරමු අංක 3ට ලියන්න මෙහෙම අංක 3 නිවැරදි බව අංක 3 එක අපි ලිව්වා අංග සම්පූර්ණ බව නෑ එක අදාළ බව දෙක සම්පූර්ණ බව ඊළඟ එක නිවැරදි බව නිවැරදි බව 3 නිවැරදි බව හරි මේකත් මම අර විදිහටම කියලා දෙන්නම් බලන්න ටිකක් ලේසි එකක් මේකත් මේ තුනම කතා කරපු තුනම ලොකු අමාරුවක් නෑ මේ බලන්න මේකෙදි කියන්නේ අහන් ඉන්න තව පොඩ්ඩයි ඔහොම ඉන්න වෙන වැඩ කරන්න එපා නිවැරදි බව කියන්නේ තොරතුරු තුල ඇතුළත් වෙන කරුණු සියල්ල ඇත්ත වෙන්න ඕනේ ළමයි බොරු වෙන්න බෑ උදාහරණයක් විදියට ප්‍රතිඵල ලේඛනයේ ඕගොල්ලන්ට ET වලට තියෙන S ඕගොල්ලෝ දානවා C කියලා දත්ත පත්‍රිකාවේ සම්පූර්ණයෙන්ම වැරදි හරි සම්පූර්ණයෙන්ම නීති විරෝධී වැඩක් මේක ඕගොල්ලන්ට නැති ප්‍රතිඵලයක් දත්ත පත්‍රිකාවක ඇතුළත් කරලා කාටට ඉදිරිපත් කරනවා නම් ඕගොල්ලන්ව හිරේ වුණත් යවන්න පුළුවන් මේ කරලා තියෙන වංචාවේ විදියට ඕගොල්ලන්ට තියෙන ප්‍රතිඵල ඇතුළත් කළ යුතුමයි මොකද සෑම දත්ත පත්‍රිකාවක් අවසානයේ මොගොල්ලෝ වාක්‍යයක් ලියලා අස්සම් කරනවා. මොකද්ද? මෙහි ඇතුළත් සියලු තොරතුරු සත්‍ය හා නිවැරදි බව සහතික කරමි කියලා. අස්සනකුත් ගහනවනේ උතන. එහෙනම් මේ තොරතුරු නිවැරදි කියලා ඔයගොල්ලෝ පල්ලෙහා සත්‍යයි කියලා තියෙන්නේ අනිවාර්යෙන්ම මේ තියෙනවා. මේක වැරදි නම් හිරේ යවන්න උනත් පුළුවන්. ඒ හින්දා කවදාවත් දත්ත පත්‍රිකාවක වැරදි තොරතුරු බයෝ ඩේටා එකක වැරදි තොරතුරු අන්තර්ගත කරන්න එපා. හරි. නිවැරදි බව කියන එක නම් අනිවාර්යෙන්ම තොරතුරක තියෙන්න ඕනේ. මේක නැති වුණොත් අනිවාර්යෙන්ම වෙන මොනවා තිබුණත් වැඩක් නැහැ. ඊතුරු හතම තිබුණත් වැඩක් නැහැ නිවැරදි බව නැත්තම්. හරි. මේක නැත්තම් තොරතුර ගුණාත්මක වෙන්නේ නැත. මේක නැත්තම් තොරතුර ගුණාත්මක වෙන්නේ නැහැ. හරි. නිවැරදි බවට මෙහෙම ලියන්න එහෙනම්. නිවැරදි බවට මෙහෙම ලියන්න. යම් තොරතුරක් තුල අසත්‍ය කරුණු අන්තර්ගත වේ නම් අසත්‍ය කරුණු අන්තර්ගත වේ නම් එම තොරතුර එම තොරතුර
නිවැරදි නොවීම නිසා නිවැරදි නොවීම නිසා නිවැරදි නොවීම නිසා එම තොරතුර නිවැරදි නොවීම නිසා ගුණාත්මක තොරතුරක් බවට පත් නොවේ. ගුණාත්මක තොරතුරක් බවට පත් නොවේ. ගුණාත්මක තොරතුරක් බවට පත් නොවේ. හරි උදාහරණයකුත් පොඩ්ඩක් ලියලම මේ කතාව ඉවර කරමු. ලියන උදාහරණ කියලා උදානේ උදා ලියන්න දත්තපත්‍රිකාවක උසස් පෙළ ප්‍රතිඵල ඇතුළත් කිරීමේදී දත්තපත්‍රිකාවක උසස් පෙළ ප්‍රතිඵල ඇතුළත් කිරීමේදී අත්තපත්‍රිකාවක උසස් පෙළ ප්‍රතිඵල ඇතුළත් කිරීමේදී තමාට හිමි සාමාර්ථයට වඩා ඉහළ සාමාර්ථ ඇතුළත් කරමින් හෝ අතපසුවීමකින් පහළ සාමාර්ථ ඇතුළත් කිරීම හෝ නිසා නිවැරදි බව යන ලක්ෂණය තොරතුර තුල අඩංගු නොවේ. ඒ හේතුවෙන් තොරතුර ගුණාත්මක තොරතුරක් බවට පත් නොවේ. ඒ හේතුවෙන් තොරතුර ගුණාත්මක තොරතුරක් බවට පත් නොවේ. හරි. ඔන්න අපි ගුණාත්මක තොරතුරක ලක්ෂණ විදියට ලක්ෂණ 3ක් අද කතා කරලා ඉවර කරා. ලබන සතියේදී ලක්ෂණ 5ක් තියෙනවා තව ඉතුරු වෙලා. මම අද කරපු ටික චුට්ටක් ඉක්මනට මතක් කරන් යන්නම් අහන් ඉන්න. හරි. මෙන්න මේවයි කරේ මුලින්ම දත්තවලට එරෙහිව තොරතුරු කියලා කිව්වා. ඒ යටතේ කිව්වා දත්තවලට වඩා තොරතුරු ප්‍රයෝජනවත් කියලා. ඒ වගේම දත්ත පිළිබඳ නිර්වචන කීපයකුත් ලියාගත්තා. සකස් කරන්න බැරි දේවල්, නිගමන වලට එළඹෙන්න බැරි දේවල් දත්ත බව කිව්වා. රූප සංඛ්‍යා ශබ්දාකාරයෙන් තියෙන දේවල්, අර්ථ රහිත දේවල් දත්ත කියලා කිව්වා. ඊට පස්සේ දත්ත වර්ගීකරණය ගැන කතා කළා. ප්‍රමාණාත්මක ගුණාත්මක විදිහට ප්‍රධාන කොටස් දෙකයි, ප්‍රමාණාත්මක ආයි කොටස් දෙකකට බෙදෙනවාය කියලා කිව්වා. ප්‍රමාණාත්මක කිව්වේ සංඛ්‍යාත්මකවම ඉන්න පුළුවන් ඒවා. ඒ යටතේ නියත දත්ත කියලා වර්ගයක් කිව්වා. පූර්ණ සංඛ්‍යාත්මකවම ඉන්න පුළුවන් ඒවා.
දෙවනි කොටස ප්‍රමාණාත්මක දත්තවල අඛණ්ඩ දත්ත සංඛ්‍යාත්මකව මනින්න බෑ. පූර්ණ සංඛ්‍යාත්මකව මනින්න බෑ. එක්ක දශමාකාරයක් නැත්නම් භාගාකාරයකට මනින්න පුළුවන් කියලා කිව්වා. උදාහරණත් ලිව්වා. ගුණාත්මක දත්ත කිව්වේ ප්‍රමාණාත්මකව මනින්න බැරි දේවල් තමයි ගුණාත්මක කියලා හැඳින්නුවේ. හරි. ඊට පස්සේ වටිනා තොරතුරක ලක්ෂණ කීපයක් කතා කරා. රැස් කර තියාගන්න පුළුවන්, සකසන්න පුළුවන් වගේ දේවල් කිව්වා. ඊළඟට විස්මය දනවන සුළු වෙන්න ඕනේ කියලා කිව්වා. අර්ථවත් වෙන්න ඕනේ කියලා කිව්වා. හරිනේ. ඊළඟට ගුණාත්මක තොරතුරු වල ලක්ෂණ 3ක් කතා කරා. අදාළත්වය, සම්පූර්ණත්වය සහ සම්පූර්ණ බව සහ නිවැරදි බව. හරි. ඔය තුන තමයි කතා කරේ. ලබන සතියේ කාලානුරූපී වීම, පිරිවැයට වටිනාකමක් තිබීම, ඊතුරු ලක්ෂණ 5 තියෙනවා. ඔය කතා කරේ O level වල 3ක්මයි. O level වල ඉගෙන ගන්න තියෙන 3ක්මයි ඔය අද කතා කරේ. හරිනේ. එහෙනම් ආයි පන්තිය බදාදා හවස 1:30ට බදාදා හවස 1:30ට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මට නැත්තම් ගෲප් එකට මැසේජ් එකක් දාන්න. අර ගැටලුව විසඳලා පිළිතුරු පෞද්ගලිකව එවන්න, පිළිතුරු ගෲප් එකට දාන්න එපා. හරිනේ. හරි. එහෙනම් ලබන බදාදා හම්බෙමු. ජය වේවා. අයිබෝවන්.